समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजन्स सुनन्तु सग्ग मुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आरोग्य परमलाभा संतुष्टि परमं धनं विश्वासा परमाज्ञाति निब्बानं परमं सुखं ति श्रद्धावंत कारुणिक लंकावासी लोकवासी बौद्ध पिන්නතුනි පින්නතියනි සදහම් ඇස ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට සවන් යොමු කිරීම සඳහා තමයි මේ පින්වත් හැමදෙනෙක්ම සූදානම් වන්නේ. සදහම් ඇස ධර්මදේශනා පින්කම් මාලාව නැත්නම් ඒ වැඩසටහන් මාලාව දැනුවත් කිරීම මාලාව අපි ආරම්භ කළේ අද ලෝකේ පුරා බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනා තුල ප්‍රචලිත වෙමින් පවතින භාවනාව සම්බන්ධව පැහැදිලි කරමින් භාවනාවට කැමති අයට ඉතා සරලව භාවනා කටයුතු සඳහා අවශ්‍ය කරන උපදේශනයන් මඟ පෙන්වීම ලබා දීමේ බලාපොරොත්තුව පරමාර්ථය ඇතිව තමයි අපි මේ වැඩසටහන් මාලාව පවත්වනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන කාරණය එම නැත්තම් බෝධිසත්වරේක් සම්මා සම්බුද්ධත්වයේ කරාපත් වුණාය කියන කාරණය පිටුපස තියෙන්නේ අන් කිසිවක් නොව පින්නතුනි භාවනාමය කුසල ශක්තිය වර්ධනය කිරීමයි. භාවනා වැඩිමකින් තොරව බුදු පසේ බුදු මහරහත් කියන
මේ ලෝකෝත්තර පදවි හෝ ධ්‍යාන අභිඥා වැනි ලෞකික ප්‍රතිඵලයන් වත් ලබා ගන්න පුළුවන්කමක් නැහැ භාවනාවකින් තොරව. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් නිර්වාණය කරා ගමන් කිරීමට වෙරදරනවා නම් ඒ පුද්ගලයා විසින් අනිවාර්යෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව හැටියට සීල සමාධි ප්‍රඥා පෙන්වා දෙමින් ඒ තුලින් ගමන් කළ යුතු ආධ්‍යාත්මික මඟ පැහැදිලි කරලා තියෙයි. එතනදී භාවනාවට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. ඒ වගේම පින්නොතනි වර්තමාන මේ ලෝකය තුල තාක්ෂණික විද්‍යාත්මක ලෝකය තුල අතීතයේ කෙලෙසුන් නසා නිවන් දැකීමට බවුන් වැඩිම භාවිතා කළත් වර්තමානයේ අපේක්ෂාවත් එක පැත්තකින් තබාගෙන අනිත් පැත්තෙන් විද්‍යාත්මක ලෝකය තුල මේ භාවනා කරනකොට සිදුවන්නේ කුමක්ද? භාවනාව තුලින් ලබාගත හැකි ලෞකික ප්‍රයෝජන මොනවද කියන කාරණය පැහැදිලි කිරීමටත් ලොකු උත්සාහයක් දරන බව පේනවා. ඒ සඳහා බටහිර විද්වතුන් විවිධ පරිශ්‍රණයන් කරනවා. බවුන් වඩන යෝගා වචරයෙන් යෝගී භික්ෂූන් ඒ පුද්ගලයන් සම්බන්ධ කරගෙන කරලා තියෙන පරිශ්‍රණවලදී ඔවුන් සොයාගෙන තියෙනවා බවුන් වඩනකොට සිතේ ඇතිවෙන සංවරකම නිසා අපේ ගතේ සහ සිතේ තියෙන බොහෝ ලෙඩ රෝග සමනය කරගන්න පුළුවන් ශක්තිය තියෙනවායි කියන එක අද සොයාගෙන තියෙනවා. එතකොට අපි මේ ධර්මදේශනා පින්කම් මාලාවේදී සදහම් ඇස වැඩසටහන් මාලාවේදී අපි මේ දෙපැත්ත ගැනම ඉතාමත්ම සරලව මම ලොකු දැනුමක් මේ සඳහාම ලබාගෙන නැහැ. විද්‍යාත්මක දැනුම සම්බන්ධව ලොකු දැනුමක් අප තුල නැහැ. නමුත් පොතපත කියවනකොට ඒ සම්බන්ධව සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩසටහන් වලට සම්බන්ධ වෙනකොට අපිට තේරුම් ගිහින් තියෙනවා ඒ සම්බන්ධව ලොකු අධ්‍යයනයක් කළත් හොඳයි කියලා. නිසා අපි ඒ සම්බන්ධව මේ දවස්වල පොතපත කියවනවා. ඒ පොතපත කියවනකොට අපි සොයාගන්න කරුණුත් ඔබට ඉදිරිපත් කරමින් මොකද අපිට ඉතාමත් වටිනවා මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල නිරෝගීමත්ව ජීවත් වෙන්න එක. ඒතර නිරෝගීමත්ව ජීවත් වෙන්න කොහොමද භාවනාව උපයෝගී කරගන්නේ? ඒ වගේම සසර විමුක්තිය ඇති කරගන්න සංසාර ජීවිතේ කෙලවරට යන්න කොහොමද භාවනාව උපයෝගී කරගන්නේ කියන මේ දෙපැත්තම අපි සාකච්ඡා කරමින් යෑමට තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද අද ලෝකයේ මිනිසුන්ට ලොකු අවශ්‍යතාවයක් තියෙන භාවනාව. නමුත් මේ භාවනාව සම්බන්ධව ඒ පැත්තෙන් ඉල්ලීම තිබුණත් අවශ්‍යතාවයේ තිබුණත් නමුත් මේ සම්බන්ධව ලෝකයේ සිටින යෝගී භික්ෂුන් වහන්සේලා යෝග ආචාර්යවරු කියන්නේ භාවනා කමඨහන් දෙන ආචාර්යවරු බොහොම විරලයි. උන්වහන්සේලා අඩුයි. ඉතින් අඩු නිසා අද ලෝකයට අවශ්‍ය ප්‍රමාණයට මේ භාවනාව සම්බන්ධ අනුශාසනා දීමේ හැකියාව ඇත්ත වශයෙන්ම නැහැ. නමුත් අපිට පුළුවන් මේ දැනුම ටිකෙන් ටික වර්ධනය කරගන්න. අපි උත්සාහ කළොත් අපි මහන්සි වුණොත් අපිට මේ දැනුම වර්ධනය කරගන්න බැරි කමක් නැහැ. අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නේ අර වර්තමානයේ තුල සකස් වෙලා තියෙන ඒ වන්දනා භාවනා ක්‍රම. ඒ විදිහට මේ කියන්නේ නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රානුසාරයෙන් ඒ උපදේශනයන්ට හානියක් නොවන ආකාරයට ඊටමත් සරලව මේ ක්‍රමය පහදලා දෙන්නට. දැන් අපි හැමදෙනෙක්ම මම මුලින් සඳහන් කරපු ගාථාව අපි හැමදෙනෙක්ම දන්න ගාථා ධර්මයක්. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං ආරෝග්‍ය පරමා ලාභ නිරෝගිකම පරම ලාභයයි. බුදුහාමුදුරෝ දේශනා කරේ නිරෝගිකම පරම ලාභයයි. මේ නිරෝගිකම සම්බන්ධව යම් යම් බෞද්ධ වියතුන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. මොකද්ද මේ ආරෝග්‍ය පරමාලාභා කියන මේ වචනයෙන් කියන්නේ? කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු බෞද්ධ දර්ශන මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිතුමා කරපු විග්‍රහයක් මම උතුමාගේ ලිපියක දැක්කා. ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ කායික සුවය. භෞතික වශයෙන් අපේ භෞතික ශරීරය කියන්නේ කය. කය කියන්නේ භෞතික ශරීරය. මෙන්න භෞතික ශරීරයේ සුවපත් භාවය තමයි ආරෝග්‍ය පරමාලාභ, ෆිසිකල් වෙල් බීන් කියන්නේ. සන්තුට්ටි පරමං ධනං, සතුට තමයි පරම ධනය. සතුට කොහෙද තියෙන්නේ? සතුට තියෙන සිතේ. දැන් යම් කිසි පුද්ගලයෙකුගේ සිත සතුටින් තියනවා නම් ඒක ඉතාමත් වටිනවා. ඒ කියන්නේ මෙන්ටල් වෙල් බීන්, මානසික සුවය. ඒක මිනිසුන්ට හරි වටිනවා. ඒක නිරෝගීකමක්. විශ්වාසා පරමා ඥාති කියන්නේ අපි පිරිස් හැටියට දැන් අපි හිතමු පන්සලේ ඉන අපි අතර විශ්වාසයක් තියෙනවා. අපි ගමේ ඉන්න ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා. අපි රටක ඉන්න රටවැසියන් අතර විශ්වාසයක් තියෙනවා. බැඳීමක් තියෙනවා. ඕන යන කොටන් ගන්න නැත්තම් අන්න සෝෂල් වෙල් බීන් කියන්නේ සමාජයේ යහපත් කියන එකයි. විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං. අන්න පරම සුඛය නිවනයි. ස්පිරිචුවල් වෙල් බීන් කියන්නේ. මෙන්න මේ විග්‍රහයක් එතුමා කරලා දෙවුණා. මම හදාරපු දෙයක් නෙමෙයි, එතුමා කියපු දේ තමයි මම සඳහන් කළේ. ඒකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒතර මම උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණේ පදනම් කරගෙන ඔබට කරුණු කීපයක් කියලා දෙන්න. අපි දන්නවා අපේ ජීවිතය තුළ තියෙන්නේ විශාල දුකක්. විශාල දුකක් තමයි අපේ ජීවිතය තුළ තියෙන්නේ. මේ දුක කියන එක බුදුරජාණන් වහන්සේ තාමත්ම ගැඹුරින් පහදලා දීලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල දුක්ඛ සත්‍ය අරගත්තාම පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය තුල දුක යනු කුමක්ද කියන එක තාමත් ගැඹුරින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ දුක නිසා තමයි අද අපි විවිධ පීඩාවන්ට පත් වෙලා තියෙන්නේ. ඒ දුක නිසා සැප හොයනවා. සැප හොයන්න විවිධ දේවල් අපි කරනවා. සැප හොයන්න විවිධ දේවල් අපි කරනවා. නමුත් අවසාන වෙන්නේ දුකෙන්. අවසාන වෙන්නේ දුකෙන්. දැන් අතීතයේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා කියලා අපේ ඉතිහාස කතාවල, වංශ කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒතර අතීත මිනිස්සුන්ට සතුට තිබුණා නම් ඇයි අද අපිට සතුට නැත්තේ? මෙතන තියෙන්නේ පින්නතුනි මානසික ප්‍රශ්නයක්. දැන් අතීතයේ අපේ සිංහල ගොවි ජනතාව උදේ කුඹරට ගියා, හේනට ගියා, කොටුවට ගියා. හැන්දෑ වෙනකන් කුඹුරේ හේනේ කොටුවේ වැඩ කෙරුවා. ගෙදර ඇවිල්ලා රාත්‍රියට කෑම ටික කාලා නිදාගත්තා. ලොකු දෛනික වැඩ කටයුතු තිබුණේ නැහැ. මොම සරලයි ජීවිතේ. ජීවිතේ සරලයි කියලා කියන්නේ චිත්ත ස්වභාවය සරලයි. අපේ චිත්ත ස්වභාවය සිත කොහොම සරලයි. ලොකු අවශ්‍යතා නැහැ. ලොකු අවශ්‍යතා නැහැ. දැන් අතීතයේ අපි අහලා තියෙනවා සමහර බණක් කියනවා නම් පන්සලේ ගමේ මිනිස්සු
හැන්දෑ වෙන්න ඉස්සලා පන්සලට ඇවිල්ලා එළි වෙනකම් බණ අහන. උදේට නැගිටලා ගෙදර යනවා. දැන් අපිට බණක් පැයක් කියන්න බෑනේ. පැයක් බණ කියනකොටත් අවශ්‍යතාව ගොඩාක් ගොඩ ගැහෙනවා. අන්න ඒ අර සරල බවින් අපි සංකීර්ණ බවට අද ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ සරල භාවයේ තුලින් සංකීර්ණ තත්වයට ආපු නිසා අපට අද දුක වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපි නැවත කරන්නට ඕන මේ සංකීර්ණ සමාජය තුලින් අර සරල සුන්දර සමාජයට ගමන් කරන්න උත්සාහ කරන එකයි. මේ දවස්වල කොවිඩ් උවදුර ලෝකෙ පුරා පැතිරිලා තියෙනවා. මේ කොවිඩ් වැනි මහා භයානක වසංගතයක් මේ විදියට එකතු වෙලා එන්න අපිට පහර දෙන්නටත් බොහෝ දුරට පුද්ගලයාගේ මිනිසාගේම වැරදි ක්‍රියාවන් බලපාලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමදෙනෙක්ම ඇයි අපිට දුක ඇති වෙන්නේ? මක් නිසාද? කියන කාරණේ වටහා අපි භාවනා කටයුතු වලට පෙළඹෙන්නට ඉස්සරලා භාවනා සම්බන්ධව කරුණු කියන්නට ඉස්සරලා අපි මේවා ටිකක් ලෙහාගෙන ගැටලු निराකරණය කරගෙන ඉන්නට ඕනේ. දැන් උදේ ඉඳලා බලන්න දැන් අපිට අපේ ජීවිතයේ උදේ නැගිටපුලා ඉඳන් අපි අරන් ගත්තාම අපිට අවශ්‍යතා ගොඩක් නේ. පාන්දර නැගිටින්න ඕනේ. පාන්දර උයන්න ඕනේ. දරුවන්ට බත් බඳින්න ඕනේ. Tamanටත් බත් බඳ ගන්නට ඕනේ. ඊට අමතරව ගෙදර දොරේ තියෙන කටයුතු ටික ලහි ලහිය කරගන්නට ඕනේ. දරුවෝ ටික ඉස්කෝලේට යවන්න ඕනේ. තමනුත් කන්තෝරුවට වැඩපොළට යන්න ඕනේ. එතන වැඩ කරන්නට ඕනේ. දරුවා ඉස්කෝලේට දාන්න යන්න ඕනේ. ලදරු පාසලට දාන්න යන්න ඕනේ. අම්මා තාත්තා ගැන බලන්න ඕනේ. පන්සලේ සමිතියේ ගමේ සමිතියේ වැඩ ටික කරන්නට ඕනේ. ආයේ හවස දරුවෝ ටියුෂන් දාන්න ඕනේ. ටියුෂන් වලින් ගේන්න ඕනේ. හැන්දෑවට උයන්න ඕනේ. ඒ අතර බණ ගෙදර, පිරිත් ගෙදර, මරණ ගෙදර, යාළුවාගේ මගුල් ගෙදර මේ ඔක්කොම යන්නට ඕනේ. මේ වගේ සංකීර්ණ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ සංකීර්ණ වූ සමාජයක් හැදිලා තියෙන්නේ අපේ මනසේ තියෙන සංකීර්ණ ස්වභාවයන් නිසා. ඒ මනසේ තියෙන සංකීර්ණත්වය කියලා කියන්නේ අපේ සිතුවිලි වැඩි වෙනවා කියලා කියන එකයි. අපි අතෝරක් නැතුව සිතනවා, විවිධ දේවල් සිතනවා. ඒ විවිධ දේවල් සිතනවා කියලා කියන්නේ සිතුවිලි වැඩි වෙනවා. සිතුවිලි වැඩි වෙනකොට බොහෝ චිත්ත වේගයන් හට ගන්නවා. ඒකට කියන ප්‍රපංච කියලා. මේ ප්‍රපංච ධර්මයන් හට ගන්නවා. මේ ප්‍රපංච ධර්මයන් බොහෝ දුරට සකස් වෙලා තියෙන්නේ අකුසල පැත්තට බර. ප්‍රපංච කියලා කියන්නේ ඒක පාලි වචනේ. ප්‍රපංච කියලා කියන්නේ හිතේ තියෙන ස්ථිර හටගන්න අදහස්. කර්ම කියලා කියන්නේත් ඒවා. උදේ ඉඳන් රැ වෙනකන් බලන්න කොච්චර කර්ම රැස් කරනවද කියලා. කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ප්‍රපංච වැඩි වෙනවා. මේ ප්‍රපංච වැඩි වෙනවා කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමේ. අපේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, දේශය, පරිගැනීම, තරංගය, තණ්හාව, රාගය මෙන්න මේ වගේ දේවල් වැඩි වෙනවා කියලා. ඔබ නිකන් සිතලා බලන්න. ඔබ නිකන් තනියම ඔය ගෙදර ඉදිරිපස පුටුවක් තියාගෙන ගහක් යට නැත්නම් තමන් ස්තූපයේ නිදහස් තැනක ඉඳගෙන කල්පනා කරන්න ඔබට එන සිතුවිලි මොන වගේද කියලා. ඔබට එන සිතුවිලි දිනපතා එන සිතුවිලි අතෝරක් නැතුව ගලාගෙන සිතුවිලි මොන වගේද කියලා හිතලා බලන්න. ඒ සිතුවිලි අතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ලක්ෂණද වැඩි? එහෙම නැත්නම් රාගය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, කුහකකම, දොස් දැකීම මෙන්න මේ වගේ දේවල් වැඩි කියලා හොයලා බලන්න. එතකොට මේ වගේ දේවල් වැඩියෙන් ඔබට දැනෙනවා නම් තියනවා කියලා. ඒ කියන්නේ නරක පැත්තේ, අකුසල පැත්තේ සිතුවිලි අන්න ඒකෙන් අද විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. අපිට එහෙම ඒ සිතුවිලි පැන නගිනකොට
අපේ මොළයේ තියෙන මේ පිටියුරිටරි ග්‍රන්ථි වලින් නෙගටිව් හෝමෝන් නිකුත් කරනවා. කියන්නේ නෙගටිව් කියන්නේ ධනාත්මක නොවන ඍණාත්මක හෝමෝන වර්ගයේ එන්සයිම් රසායනිකයන් නිකුත් කරනවා. ඒවා නිකුත් වෙන්නේ කොහාටද? ස්නායු පද්ධතිය රුධිර තුලින් රුධිර සංසරණයට එකතු වෙනවා. මෙන්න රුධිර සංසරණයට මේ නෙගටිව් හෝමෝන කියන්නේ නරක අකුසල සිතුවිලි නිසා නරක රසායනිකයන් එකතු වෙනකොට අපි ටිකෙන් ටික රෝගී භාවයට පත් වෙනවා. දැන් ඒ එකතු වෙන එක නරක හෝමෝන් වර්ගයක් තමයි කෝටිසෝල් කියලා කියන්නේ. මම කියුවා වෛද්‍ය හෙට්ටිනායක කියලා මහත්මයෙක් ලියපු පොතක්. මම කියුවා ඒ පානුදුර ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් අපේ රටේ. එතුමා ඒක පැහැදිලිව ඒ පොතේ සඳහන් කරලා තියෙනවා මේ නෙගටිව් හෝමෝන්. ඒවට කියනවා ස්ට්‍රෙස් හෝමෝන් කියලා. මෙන්න මේ නෙගටිව් හෝමෝන් කෝටිසෝල් අපිට අවශ්‍යයි. එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරගන්න ශරීර ශක්තිය රඳව ගන්න කෝටිසෝල් අවශ්‍යයි. නමුත් අනවශ්‍ය විදිහට භාවිතා වුණොත් අපේ රුධිර සංසරණයට එකතු වුණොත් ඒක අපිව ලෙඩ කරන්න බලාපොරොත්තු කියලා එතුමා සඳහන් කරනවා. ඒතර කෝටිසෝල් එනවා කියලා කියන්නේ රුධිරයට වැඩියෙන් සීනි වැඩියෙන් මේදය ඇතුළු ඒ රසායනික එකතු කරනවා. දැන් අපි උදේ ඉඳලා රෑ වෙනකන් අතෝරක් නැතුව වැඩ කරන අතෝරක් නැතුව සිතනවා. ආය රෑ ඇවිල්ලා වැඩට ගිහිල්ලා රෑ ඇවිල්ලා ගෙදර උයලා පිහලා කාලා බීලා අපි තවත් නොයෙක් දේවල් ප්ලෑන් අනාගත ජීවිතය පිළිබඳ බලාපොරොත්තු සහගතව හිතනවා. ඒ වගේම කාමය උත්පාදනය කරන නාට්‍ය සම්දර්ශන බලනවා. ඒ වගේම විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා විවිධ වාද විවාද වලට. ඒ වලදී වෛරය, ද්වේෂය, කාමය මේ වගේ දේවල් මතු කරලා පෙන්නනවා. ඒ හැම වෙලාවකම එතුමා කියනවා ඒ වෛද්‍යවරයා කියනවා අපිට එන්නේ මොනවද නෙගටිව් හෝමෝන්. හැන්දෑවේ 10, 11, 12 වෙනකන් අපි මේ අරගලේ ඉන්නවා. අපි ඉස්සර මිනිස්සු වගේ නෙමෙයි. අන්න එතකොට මොකද වෙන්නේ? අපේ ජීවිතය අවුරුදු 25, 30 වෙනකොට අන්න රෝගියෙක් බවට අපි පත් කරනවා. රෝගියෙක් බවට පත් කරනවා කියන්නේ අපිට දැන් ලෝකේ වෙලාගෙන තියෙන බරපතලම රෝග තමයි ඩයබටිස්, කොලෙස්ටරෝල්, පිළිකා, ස්නායු ආබාධ, හන්දිපත් වේදනා, හිස රදය, මානසික ගැටලු මෙන්න මේ වගේ. මෙන්න මේ සියල්ලට එතුමා කියන බලපාන්නේ අන්න අර වැරදි විදිහට සිතලා ඇති වෙන වැරදි ප්‍රපංච. අනවශ්‍ය විදිහට සිතුවිලි වර්ධනය වීම එකට බලපානවායි කියන එක. එතකොට මේ කියන ස්වභාවයෙන් පුද්ගලයාට මිදෙන්නට නම් සුවපත් වෙන්නට නම් එතුමා සඳහන් කරන්නේ. ඒ වගේම බෞද්ධ බොහෝ වියතුන් සඳහන් කරන්නේ භාවනාව ප්‍රගුණ කළ යුතුයි කියලා. මම පහුගිය කාලේ කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමා එකකට සම්බන්ධ වුණා, ඉගෙන ගත්තා. එතෙන්නට ආපු ආචාර්ය මහාචාර්ය වරුන් ඒ භික්ෂුන් වහන්සේලා අපට ඉගෙනුවේ මෙන්න මේ කාරණා. එදිනෙදා අවශ්‍ය කරන මානසික සුවය තුළින් මේ සමාජය සුවපත් කරන්නට නම් අපේ මනස සුවපත් කරගන්නට ඕනේ කියන එක. අපේ මනස සුවපත් කරන්නට නම් අපිට වඩාත්ම වැදගත් වෙන්නේ භාවනාව. වෙන කිසිවක් නෙවෙයි. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරේ ඒකායනෝ අයං භික්ඛවේ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සන්නං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බාන සච්චිකිරියාය චත්තාරෝ සතිපට්ඨාන. කියන්නේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මෙන්න මේ භාවනා ක්‍රමවලට යන්න කියන කාරණේ බුදුහාමුදුරු දේශනා කොට වදාළා. එතකොට අපිට තියෙන බොහෝ රෝග, මානසික අවුල්, වියවුල් බොහෝ දේවල් සමනය කරගන්න අපිට භාවනාව උපයෝගී කරගන්න පුළුවන්.
අතට භාවනාවෙන් අපිට ලබා ගන්න පුළුවන් ලෞකික ප්‍රයෝජනෙ එකයි. එතකොට අපි මේ වැඩසටහන් මාලාවේදී මෙන්න මේ දෙපැත්ත අපි සාකච්ඡා කරගෙන යනවා. මේ දෙපැත්ත අපි සාකච්ඡා කරගෙන යනවා. මොකද අප ලංකාව ගත්තම ලංකාවාසී ජනතාව අධික ලෙස රෝගී ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඒ මානසික රෝග ඇති වෙන්නේ මොන විදිහටද කියන කාරණේ අපි මතු කරගන්නට ඕනේ. ඒ මතු කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රානුසාරයෙන් මේ කියන ධර්මතා අපි හඳුනාගත්තොත් අපිට පුළුවන් තමා පළමුව සූපත් වෙලා තමන්ගේ ගෙදර අය සූපත් කරගෙන තමන්ගේ ගම තමන්ගේ ආයතනය සූපත් කරගෙන මේ රට සූපත් රටක් බවට පත් කරගන්න. නිරෝගීමත් ජාතියක් ජීවත් වෙන අතීත මිනිස්සු හිටියා වගේ ධාර්මික ඇවතුම් පැවතුම් වල කටයුතු කරන පිරිසක් බවට පත් කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ආගම දහමේ බලාපොරොත්තු ඒකයි. ආගම දහම ලෝකේ තියෙන්නේ ඒකටයි. ආගම දහම කියලා කියන්නේ ව්‍යාපාර කරලා සල්ලි හොයන තැනක් නෙමෙයි. අද ඒ ආගම කියන එක ඒ පැත්තට වැටිච්ච නිසා තමයි අද අපට ආගමෙන් ලොකු රැකවරණයක් ලැබිලා නැත්තේ. ඒ නිසා අපි හොයාගන්නට ඕනේ බුදුහාමුදුරුවෝ දැන් මේ අපිට ඇති වෙන මානසික ගැටලු. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං කියපු විදිහට අපේ ජීවිතේ හැඩ නොගැසෙන්නේ ඇයි කියන කාරණය අපි හොයාගන්නට ඕනේ. ඒ හොයාගෙන අපේ ජීවිතයේ තියෙන වැරදි අපි හඳුනාගෙන බුදුහාමුදුරුවෝ වැරදි මොනවද කියලා පෙන්නලා තියෙනවා. දැන් අපි දන්නවා සතර ආශ්‍රව ධර්ම මොනවද? කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව. ඔන්න වැරදි හතරක්. කාමයන් නිසා තියෙන ආසාව. කාමයන්ට තියෙන ආසාව. භවයේ නැවත නැවතත් ඉපදෙන්නට තියෙන ආසාව. ඒ වගේම අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය නොදැනීම. දිඨාසව, වැරදි මිත්‍යා දෘෂ්ටි පස්සේ ගිහිල්ලා කරදරේ වැටීම. මොන තමයි ආසව කියලා කියන්නේ. පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. අපිව ලෙඩ කරන ධර්ම පහක්. දර ආසව ධර්ම හතරක් අපිව ලෙඩ කරනවා. පංච නීවරණ අපිව ලෙඩ කරනවා. දස සංයෝජන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. මේ දස සංයෝජන අන්න අපිව ලෙඩ කරන ධර්ම. චිත්තෝපක්ලේශ. චිත්තෝපක්ලේශ කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ඉතාමත් වටිනා සූත්‍ර ධර්මයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම කියලා. මෙන්න මේ වත්ථූපම කියන සූත්‍රයේ අපිව ලෙඩ කරන අපිට මානසික ගැටලු ඇති කරන කරුණු 16ක් පෙන්නලා තියෙනවා. ඒක තමයි චිත්තෝපක්ලේශ කියලා කියන්නේ. දැන් එකක් තමයි අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ ආසාව, දැටි ආසාව, උපාදාන. අන්න අපි ලෙඩ කරන්නේ. ඒක සමාජ මිනිස්සුන්ට දැඩි ආසාවක් තියෙනවා. හැමදේම උපාදානෙන් අල්ලගෙන. අපි භික්ෂුන් වහන්සේලා පවා අල්ලීම වැඩි දැන්. අල්ලගෙන වැඩි. පන්සල් අල්ලගෙන දායකයන් අල්ලගෙන ඒ වගේ මේ සිව්පසය අල්ලගෙන එහෙම එකෙන් භික්ෂුන් වහන්සේලා පවා ලෙඩ වෙනවා. දැන් බලන්න මෑත කාලේ අපේ රටේ අපවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නය ගත්තාම බොහෝ දෙනා මේ සීනිය මාරුව හැදිලා, පිළිකා හැදිලා, එහෙම නැත්නම් ગેස්ට්‍රයිසිස් වැඩි වෙලා අපවත් වෙනවා. අන්න මානසික ගැටලුව. ඒ මානසික ගැටලුව වලට උන්වහන්සේලා සමහරට පත් කරලා තියෙන දායකයෝ. එතකොට අපි දෙගොල්ලම ලෙඩ වෙලා. දැන් අපිට විවිධ ලෙඩ. සමහරවිට මේ අපේ මේ හේතු නෙමෙයි. මේ සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාවය නිසා. ඒතර අපි දෙගොල්ල සුවපත් වෙන්නට නම් මේ අවිද්‍යාව වැනි බුදුහාමුදුරෝ දේශනා අපි මේක මම කියන දෙයක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කරන්න. දැඩි අල්ලා ගැනීම උපාදානෙ දුරු කරන්න.
මිත්‍යා. අනික ව්‍යාපාද තරහව. අන්න අපි රෝගී තත්ත්වයටපත් කරනවා. උපනාහ කියන්නේ බද්ධ වෛරය. කිසිම හේතුවක් නැතුව මේ මිනිස්සු බද්ධ වෛරයෙන් ජීවත් වෙනවා. අපේ රටේ පුදුම වෛරයක් මිනිසුන් තුල තියෙනවා. දේශපාලන පැත්ත ගත්තාම හරි වෛරයි. අම්මලා තාත්තලා දුවලා පුතාලා අතර විවිධ වෛරී ස්වභාවයන් තියෙනවා. ගුරුවරයා ගෝලයා අතර විවිධ වෛරී ස්වභාවයන් තියෙනවා. මේකට ඉන්න යාළුවෝ අතර විවිධ වෛර ඇති වෙනවා. ස්වාමි සේවකයන් අතර විවිධ වෛර ඇති වෙනවා. මේ උතුම් ධහමක් තියෙන ලෝකේ, උතුම් ධහමක් දේශනා කරන රටේ. ඉතින් අපි තේරුම් ගන්න මෙන්න මේ වෛරය ඇයි ඇති වෙන්නේ? සමහරවිට බොරුවට. ඉතින් හේතුවක් නැතුව වෛරය ඇති වෙනවා. ව්‍යාපාදේ උපනාහය කියන්නේ බද්ධ වෛරය. මක්ඛ කියලා කියන්නේ ಗುಣමගු බව. තමන් උදව් ගන්නව තමන්ට දිනුනෙන් උපකාර කරපු අයට තමන් පෙරලා පහර දෙනවා. ಗುಣමගුයි. මේ වත්තුප සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ කරුණ. මක්ඛ ಗುಣමගු භාවය. පලාස ගුණමුතුන් හා සමව හිතනවා. තමන් විවිධ අපරාධ කරන්නේ. මත්පැන් විකුණනවා, මත්ද්‍රව්‍ය විකුණනවා, සොරකම් කරනවා, කාම අපරාධ මේ වගේ දේවල් සිදු කරගෙන සල්ලි හොයාගෙන, මිල මුදල් හොයාගෙන, ගෙවල් දොරවල් හදාගෙන ඒත් උත්සාහ කරන අර ගමේ රටේ ප්‍රදේශයේ ඉන්න ගුණවත් පුද්ගලයෝ වගේ අපිත් සමානයි කියලා පෙන්නන්න. ඒකට කියන පලාස කියලා. පාලි වචනේ. ඊර්ෂ්‍යාව. පුදුම ඊර්ෂ්‍යාවක් මිනිසුන් තුළ තියෙනවා. මේ මානසික ධර්ම. මච්චරිය, මසුරු බව. මච්චරිය කියලා කියන්නේ මසුරු බව. මිනිස්සු හරි මසුරුයි නේද? හරි මසුරුයි. මායා, චාටු බව. චාටුවෙන් ජීවත් වෙන මිනිස්සු. සාඨේය, කපටි. තම්බ, හරිම තදයි. යම්කිසි මතයකට આવොත් වෙනස් කරන්නේ. දැන් අපේ දරුවෝ ඉන්නවා දුවලා පුතාලා අම්මලා ආදරෙන් හදන්නේ. අම්මලා හරිම ආදරෙන්. අම්මලා කියන්නේ දරුවෝ මැණික් වගේ කියලා. අපේ දරුවෝ අපිට මැණික් වගේ කියලා. අවුරුදු 16ක් 17ක් ගියාම මේ අත්තන්ට හම්බෙන වෙන යාළු මිත්‍ර නිසා අම්මලා නතලා අත්හැරලා දානවා. අත්හැරලා දාලා යනවා දාලා. ඒව තදින් අල්ල ගන්නවා මේ බැඳීම්. ආදරය, සෙනෙහස කියලා තදින් අල්ලගෙන අම්මලා තාත්තලා දමලා ගහලා යනවා. මානය මැනීම පුද්ගලයන්ගේ මනිනවා. අසිමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා මානේ අවස්ථා තියෙනවා. අතිමානය සමහර අය කියන අපි අහවල් වංශේ, අපි අහවල් පරම්පරාවේ. එහෙම තියෙනව නේද? ඒ කියන්නේ අතිමානය. අපි හාමුදුරන් වහන්සේලා අතර පවා තියෙනවා. අපි අහවල් විහාර වංශේ එහෙම කියලා. ඒ විදිහට ඒවා බුදුහාරගේ ධර්මයට විරුද්ධ වූ දේවල්. මේවා මානසික වශයෙන් තියෙන ගැටලු. මේ ගැටලු ඇති වෙනකොට ඒ අය ලෙඩ වෙනවා. අන්න ඒකයි මේ බුදුහාරෝ දේශනා කරන්නේ. මදය. දැන් තරුණකම මදයක්. සල්ලි තියෙනවා නම් මදයක්. නිරෝගීකම මදයක්. මදය. ඒකත් මේ මානසික ගැටලුවක්. පමාදෝ. පුදුලේ හරි ප්‍රමාද වෙන්න ප්‍රධානම දේ තමයි කාමය. දැන් අපි පාසල් යන දරුවෝ අධ්‍යාපනය කඩා ගන්න කාමය නිසා. මිනිස්සු පෞල් ජීවිතේ කඩා ගන්නවා කාමය නිසා. තමන්ගේ ආර්ථිකය විනාශ කර ගන්නවා. තමන්ගේ වැඩපොළ නොකර ප්‍රමාදයටපත් වෙනවා කාමය නිසා. ක්‍රෝධය මානසික ගැටලුවක්. සාරම්භ අනුන් වගේ වැඩ කරන්න යනවා. තමන්ට පුළුවන් දේවල් නෙමෙයි අනුන් කරනවා වගේ වැඩ කරන්න යනවා. ඒතර අන්න ඒ වගේ මේ කරුණු 16ක් වත්තුපම සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ කරුණු 16 අර මම මුලින් කියපු සතර ආශ්‍රව, පංච නීවරණ, දස සංයෝජන මෙන්න මේ කියන කරුණු. ඒතර එතන කීයක් තියෙනවද කරුණු? 16යි 10යි 26යි 5යි 31යි 4යි 35. මේ කරුණු 35 හිතන්නකෝ. මේ කරුණු 35 කියලා කියන්නේ අපි තුල තියෙන වැරදි සහගත සිතුවිලි 35. වැරදි සිතුවිලි 35.
එතකොට මේවා අපි අල්ලගෙන තියෙන්නේ. එතන මෙවුව කඩා ගන්නට නම් අපිට භාවනාව තමයි උපයෝගී වෙන්නේ. අපිට උපයෝගී වෙන්නේ භාවනාව. එතකොට දැන් අපි කියනවා භාවනා කරන්න බෑ. අමාරුයි. ඉඳගෙන ඉන්න බෑ. කොන්ද රිදෙනවා. මට ඒක පුරුදු නෑ. අතපය රිදෙනවා. ඔය වගේ විවිධ හේතු දක්වනවානේ. එතකොට කෙනෙකුට ඉඳගෙන ඉන්න අපහසු නම් අපි උත්සාහ කරන්නට ඕනේ ඒ තුලින් ගැලවෙන්නට, මේ කියන මානසික ස්වභාවයෙන් ගැලවෙන්නට අර ඉඳගෙන භාවනා කරනවට වඩා අපි හොඳට හිතලා අර තියෙන මානසික ස්වરૂපයෙන් අයින් කරන්න උත්සාහ කරන්න. ඒ තියෙන මානසික ස්වરૂපයෙන් අයින් කරන්න පුළුවන් නම් සිතෙන් ප්‍රායෝගිකව මනස පවිත්‍රත්වයටපත් වෙනවා. දැන් අපිට ඇති වෙන කාමයන්ගෙන් අපි වළකිනවනම් මනස පවිත්‍ර වෙනවා. කපටි භවෙන් අයින් වෙනවනම්, මායා භවෙන් අයින් වෙනවනම්, චාටු භවෙන් අයින් වෙනවනම්, බද්ධ වෛරයෙන් අයින් වෙනවනම්, මානයෙන් අයින් වෙනවනම් අපේ මනස පවිත්‍රත්වයටපත් වෙනවා. එතකොට ඉඳගෙන ආසනයක් හදාගෙන භාවනා කරන්න බැරි කෙනාට තමන් හිතලා මේ බුදුහාමුදුර අපට පෙන්නපු මේ මානසික ගැටලු වලින් අපි අයින් වෙනවා නම් අපිට පුළුවන් අපේ මනස සූපත් කරගන්න. භාවනාවෙන් වෙන්නේත් ඒක තමයි. භාවනාවෙන් වෙන්නේත් ඒක තමයි. එතකොට අපි භාවනා කරන්න පුළුවන් අය සමත භාවනාවක යෙදিলা කරන්නේත් ඔය කියන ගැටලු අයින් කිරීම තමයි. දැන් අපි හිතනවා සමහර අය ඉඳගෙන දැන් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය කරනවා. අපිට එහෙම කමටහන් දෙනවා. ඉතින් ඒ කමටහන් අපි අරගෙන හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා, හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. කියලා මේ හුස්ම ගන්නවා පිට කරනවා. ඉතින් මේක නිකන් කරාට බෑ. මේ ධර්ම කරුණු ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ ක්‍රියාවලිය අපි කරන්නේ කුමක් සඳහාද? මෙන්න මේ අකුසල ස්වභාවයන්ගෙන් හිත මුදව ගන්න. සිත මුදව ගන්න. ඒ අකුසල ස්වභාවයන්ගෙන් අපිට සිත මුදව ගන්න පුළුවන් නම් අපිට අන්න ආරෝග්‍ය පරමාලාභ, අන්න කායික සූපත් භාවයක් ලබන්න පුළුවන්. ඒ මනස සූපත් වෙනවනේ. මනස සූපත් වෙනකොට කය සූපත් වෙනවා. එතකොට මනසේ සූපත් භාවය කයේ තියෙන බොහෝ ලෙඩ වලින් අපිව මුදව ගන්න. කයේ තියෙන බොහෝ ලෙඩ වලින් අපිව මුදව ගන්න. අපි අතර ලොකු බැඳීමක් ඇති වෙනවා. විශ්වාස පරමා ඥාති. ගෙදර අය අතර, පන්සලේ අය අතර, උපාසක සමාජයේ අය අතර, ගමේ අය අතර, රටේ අය අතර හැම දෙනා තුළම බැඳීමක්, යහපත් බැඳීමක් ඇති වෙනවා. අනේ එවැනි අය ටික නිර්වාණී කරන් ගමන් කරනවා. ඉතින් ඒ නිසා බෞද්ධයන් හැටියට අපි හැමදිනෙකම කරන්නට ඕනේ මෙන්න මේ විදිහට අපේ මනස සූපත් කරගන්න. ওই මනසේ තියෙන ගැටලු 35ක් මම පෙන්නනවා. මේවා විස්තර කරන ඉදිරියට විස්තර කරනකම් මම මූලික වශයෙන් සඳහන් කිරීමක් කළේ මෙන්න මේ කියන සූත්‍ර කියවන්න. මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය කියවන්න. ඔබ මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය කියන අද හරියම ලේසියිනේ. සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ කියවන්න, විනය පිටකයේ කියවන්න. තමන්ට පුළුවන් තමන්ගේ ෆෝන් එකක් අතේ තියන කම්පියුටරයක් තියෙනවා නම් අපිට ඒ ත්‍රිපිටකයේ කියවන්න සූත්‍ර, විනය, අභිධර්ම, අටුවා, ටීකා මේ හැමදේම කියවන්න පුළුවන් ශක්තිය තියෙනවනේ අද මේ තාක්ෂණයත් එක්කලා. ඒ නිසා ඔය වැරදි දේවල් බලනවට වඩා, වැරදි පොතපත කියවනවට වඩා ත්‍රිපිටකය කියවන්න. මේ වැදගත් සූත්‍ර කියවන්න. මේ වැදගත් සූත්‍ර කියවලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අපේ මනසේ තියෙන මේ වැරදි සිතුවිලි හොයාගන්න. තමන්ගේ සිතේ පවතින වැරදි සිතුවිලි හොයාගන්න. ඒ වැරදි සිතුවිලි ඔබව ලෙඩෙක් කරනවා කියලා ඔබ තේරුම් ගන්න, හඳුනා ගන්න. ඒ ලෙඩ දැන් අද රෝහල් වලට ගියාම ඇඳක් ගානේ ලෙඩු ඉන්නවනේ. පිළිකා ලෙඩු ඉන්නවා, ස්නායු ආබාධ තියෙන අය ඉන්නවා,
ඩයබටිස් වලට ලක් වෙච්ච අය ඉන්නවා, කොලෙස්ටරෝල් තිබිච්ච අය ඉන්නවා, හાર્ට් එකේ විවිධ ආබාධ තියෙන අය ඉන්නවා, ස්නායු ආබාධ තියෙනවා, හන්දිපත්‍ර වේදනා නොයේක ඒවා තියෙනවානේ. අද විද්‍යාත්මකව සොයාගෙන තියෙන බටහිර වෛද්‍යවරු මේ කියන ලෙඩ සුවපත් කරන්න තියෙන මනෝවිද්‍යාත්මක එකම ක්‍රමය තමයි භාවනාව කියලා. භාවනාව කියලා. දැන් හිතන්නකෝ දැන් අපි පිරිත් පොත කියවනවා. පිරිත් පොතේ තියෙන බොජ්ජංග සූත්‍ර 3ක්. කස්සපත්තේර බොජ්ජංග, චුන්දතේර බොජ්ජංග, මහා මොග්ගල්ලාන බොජ්ජංග. දැන් අපි හිතන්නේ කස්සපත්තේර බොජ්ජංග. මහා කස්සප හාමුදුරුව අසනීප වුණාම බුදුරජාණන් වහන්සේ මහා කස්සප හාමුදුරුව ගාවට ගිහිල් වැඩම කරලා උන්වහන්සේගෙන් තොරතුරු විමසනවා. කොහොමද මේ කස්සප අමාරුද? සුවයක් නැද්ද? ගන්න බේතේ මේ බල පිහිටක් නැද්ද? මේ වගේ නිකන් තාත්තා කෙනෙක් පුතේගෙන් අහනවා වගේ බුදුහාමුදුරුව මහා කස්සප හාමුදුරන් තොරතුරු විමසනවා. ඉතින් මහා කස්සප හාමුදුරුව දේශනා කරන අමාරුවක්මයි තියෙන, සූපත් වෙන්නේ නැහැ බුදුහාමුදුරනේ. හරිම අපහසුතාවයක් මට දැනෙනවා කියලා ලොකු විස්තරයක් මේ පොත කියවන්නකෝ. මේ ඔබ හැමදෙනෙක්ම කියවලා බලන්න මේ කතාව. හරිම ලස්සනයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. දැන් අපි නම් අපේ කෙනෙක්, අපේ දරුවෙක් හරි, අපේ අම්මා තාත්තා හරි, අපේ යාළු මිත්‍රෙක් හරි අසනීපුණොත් අපි ඉක්මනටම කරන්නේ අපි දන්න දොස්තර කෙනෙක් චැනල් කරනවා. චැනල් කරලා වෙලාවක් අරගෙන අපි ඉක්මනටම අරන් යනවා රෝහලට. හැබැයි බුදුහාමුදුරුවෝ හොඳ වේද්දු හිටියා. ජීවක වගේ රජගෙදර හොඳම වෛද්‍යවරු බුදුහරන්ට සලකන අය හිටියා. නමුත් බුදුහාමුදුරුවෝ ජීවක මේ ගෙන්නෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරන්ට කිව්වා කාශ්‍යප සත්බොජ්ජංග වඩන්න. සප්තබොජ්ජංග වඩන්න. සමාධි සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියන මේ සප්තබොජ්ජංග වඩන්න. සප්තබොජ්ජංග කියන්නේ මොනවද? බෝධි අංග. ඒ කියන්නේ අපේ මනස සූපත් කරන චර්යා. ඒවත් පුරුදු කරන්න. වඩන්න. මහා කාශ්‍යපයන් සූපත් වුණා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මයේ සහ බටහිර වෛද්‍යවරුන් අද කතා කරන මේ රෝග සූපත් කිරීමට භාවනාව යොදා ගන්න පුළුවන් කියන කාරණේ අතර තියෙන බැඳීම අපි හොඳට හොයාගන්න. ඒ හොයාගෙන අපිට ඇති වෙන මානසික ගැටලු විසඳා ගැනීම සඳහා අපිට භාවනාවෙන් ලොකු උපකාරයක් ලබා ගන්න පුළුවන්. ඒ මානසික ගැටලු निराකරණය වෙනකොට කායික වශයෙන් අපි සුවපත් වෙනවා කියන මෙන්න මේ අවබෝධය අපේ හිතේ ඇති කරගෙන අපි හැමදෙනෙක්ම ටිකෙන් ටික මේ භාවනා කටයුතු සඳහා යොමු වෙන්න වෙරදරමු. අපි ඉදිරියේදී ඒ කාරණය තවත් සඳහන් කරමින් අපිට අපේ බුදු සමයේ උගන්වන සමත භාවනාවක් අපි වඩන්නේ කොහොමද? විදර්ශනා භාවනාවක් අපි වඩන්නේ කොහොමද? මෛත්‍රී භාවනාවක් අපි වඩන්නේ කොහොමද? අනුස්සති භාවනාවක් අපි වඩන්නේ කොහොමද? ස්කන්ධ භාවනා, ආයතන භාවනා මොන විදිහටද වඩන්නේ කියන කාරණය අපි ටිකෙන් ටික සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට ඔබ හැමදෙනෙකුටම ඉතාමත්ම සරලව තමන්ගේ ගෙදර දොරේදී, තමන්ගේ වැඩපොළේදී, තමන් යන එන ගමන් බිමන් වලදී බොහොම සංවරව මේ භාවනා කටයුතු වල යොමු වෙමින් තමන්ගේ ජීවිතයේ සූපත් භාවය ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට සූපත් භාවයට යෑම සඳහා, පිවිසීම සඳහා ඔබ කටයුතු කරනකොට ඔබට ඔය තියෙන කායික විවිධ ආබාධ, විවිධ වූ කායික ආබාධ නැති කරගෙන කායික සුවපත් භාවයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාවත් ඔබට තියෙනවා කියන කාරණය අද මේ ගාථා ධර්මයේ මුල් කරගෙන මම සඳහන් කරනවා. ඒ නිසා අද ලෝකයේ මිනිස්සු ඊටමත් වේගයෙන් බටහිර ලෝක විශේෂයෙන්ම විහාරස්ථාන වලට යනවා, භාවනා මධ්‍යස්ථාන වලට යනවා. ඒවට පොලිමේ ඉන්නවා, සමහරවිට අවශ්‍ය සීට් එකක් වෙන් කරගන්න, දවසක් භාවනා කරන, දවස් දෙකක් භාවනා කරන. දැන් මම දන්න මම ඇමරිකාවේ කාලයක් හිටියා. ඉතින් එතෙන්ට ආව එක්තරා කොරියන් මේ භික්ෂුණියක්, ඒ කිට්ටුව තියෙනවා භාවනා මධ්‍යස්ථානයක් කැලිෆෝනියාවේ. එතෙන්ට යන්න කියලා එතුමිය කොරියාවේ ඉඳලා ඒ පන්සලට ඇවිල්ලා සති ගණනාවක් පන්සලේ හිටියා. නමුත් එතුමියට ඒ අවශ්‍ය කරන සීට් එකක් ලබා ගන්න බැරි වුණා. මොකද ඒ තරමට භාවනාවට ලොකුම පෙළඹීමක් ඒ රටවල් වල තියෙනවා. ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය,
රසියා වගේ රටවල් වල බටහිර ලෝකේ බොහෝ රටවල් වල ඒ විදිහේ ලොකු උවමනාවක්, ලොකු උනන්දුවක්, ලොකු පෙරලීමක් තියෙනවා භාවනාවට යොමු වෙන්නට. ඒ නිසා අපි හැමදෙනෙක්වත් ලංකා වාසී බෞද්ධයෝ හැටියට අනවශ්‍ය විදිහට ඔය මේ තේරුමක් නැති පින්කම් කරනවට වඩා, තේරුමක් නැතිව මුදල් වියදම් කරනවට වඩා ආගම දහම වෙනුවෙන් අර්ථවත් දෙයක් කරන්න උත්සාහ කරන්න. අර්ථවත් දෙයක් කිරීම තුළ තමයි තමන්ගේ කය සිත සූපත් භාවයටපත් වෙන්නේ. එහෙම නැතුව ඔය වන්දනාවේ ගිහිල්ලා ඒව යන්න ඕනේ. තමන් නිදහස් වෙලා ටිකක් සූපත් වෙලා එන්න වන්දනා කටයුතු කරන්නට ඕනේ. නරක නැහැ. පින්දහම් කරන්න ඕනේ, කුසල කර්ම කරන්න ඕනේ. නමුත් අනවශ්‍ය විදියට අච්චර කරා මෙච්චර කරා කියලා හිතන්නේ නැතුව දිනපතා පුරුදු කරන්න අඩු වශයෙන් මෛත්‍රී භාවනාවත් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, නිවන් දකින්වා කියලාවත් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. අන්න ඒ පුරුද්ද දිගින් දිගට වර්ධනය කරගෙන ඉන් අනතුරුව සමත විපස්සනා භාවනාව පැතරත් මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල යොමු වෙන්නට උත්සාහ කරන්න. ඔබට ලොකු ජයග්‍රහණයක් මේ ජීවිත කාලය තුල ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙවි. ඒ තුලින්ම ඔබට ආධ්‍යාත්මීය සුවපත් කරගන්න පුළුවන්. නිබ්බාණං පරමං සුඛං කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට කවදා හෝ මේ ශාසනයේදී හෝ නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරෝ ඒ ශාසනය ඇති වූ තැනකදී ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීම ලබා ගැනීමේ හැකියාවත් ඒ තුළින් ගොඩ නැගෙනවා. ඒ කාරණේ සිහිපත් කරමින් ඔබ හැමදිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමදිනාටම නිවන් සැපම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.